අද විපත විනිශ්චය හා බලාපොරොත්තු සහිත පොරොන්දුව යන මාතෘකාව යටතේ දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගනිමු. දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා වන අපට බොහෝ ප්‍රේම කරනවා යයි යොහාන් පොතේ 3 වන පරිච්ඡේදයේ පවසනවා. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහගන්න සෑම දෙනාම විනාශ නොවී සදාකාල ජීවනයේ ලබන පිණිසය. මේ වචන තුලින් දෙවියන් වහන්සේ අපට කොයිතරම් ප්‍රේම කළාද කියා අපට දැනගන්න පුළුවන්. දෙවියන් වහන්සේ මිනිසයාව වටිනා කොට සැලකුවා. කොහොම නමුත් බයිබලය තුල විනිශ්චය ගැන තිබෙන බොහෝ සටහන් අපට දකින්න පුළුවන්. දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කර ඔවුන්ව රැකබලා ගනිමින් තවද ඔවුන්ට සදාකාල ජීවනය ලබා දීමට උන්වහන්සේට අවශ්‍යව තිබෙනවා. නමුත් විපත හා විනිශ්චය ගැන වූ එහි අන්තර්ගතයේ දෙස බලනවා නම් එහිදී දුක්ඛිත භයංකාර දේ සිදුවන බව ඔබට දකින්න පුළුවන්. මක්නිසාද විපත ගැන එක්කෙනෙක් දෙන්නෙක් නොව දෙවියන් වහන්සේ එක් එක් යුගයන් තුල බොහෝ මිනිසයන් තුලින් අනතුරු අඟවන්නේ ඇයි කියාද ඔබ සිතන්නේ? මිනිසයන් වන අප ස්වර්ගයේදී දෙවියන් වහන්සේට විරුද්ධව පව්කර පොළොවට නෙරපුණා. අප පව්කලා වූ ආත්මයන් හා දේවදූතයන්ය. මේ පොළොවේදී පවා අප ලෝකයේ දෘශ්‍යමාන දේවලට පමණක් විශ්වාසවන්තව සිටිනවා. ඒ වගේම ස්වර්ගයේදී අප මොන වගේ පාපයන් කර මෙම පොළොවට පැමිණියාද කියා අප සම්පූර්ණයෙන්ම අමතක කර සිටිනවා. අප පව්කරුවන්ය. අප ස්වර්ගයේ නීති කඩ කළ බැවින් ස්වර්ගයෙන් පොළොවට එනම් ආරක්ෂා නුවරට නෙරපුණේ ඒ නිසයි. නමුත් අප එය අමතක කරමින් ජීවත් වෙනවා. අප නොයෙක් විට ස්වර්ගයට නැවත යා හැකි දෙවියන් වහන්සේගේ ඉගැන්වීමෙන් අහක් වී මේ ලෝකයේ අපගේ ජීවිතය වේදනාකාරී එකක් බව සිතනවා. තමන්ගේ ඉගැන්වීම් අපට තේරුම් කර දී ස්වර්ගයට යන මාර්ගය විවර කර දීම සඳහා අපට අනතුරු ඇඟවීමට දෙවියන් වහන්සේ විසින් අප වෙතට අනාගත වක්තෘවරුන් එවනු ලබනවා. ස්තුතිවන්ත වෙන්න සෑම යුගයකම දෙවියන් වහන්සේ අපට අනතුරු ඇඟවීම් පමණක් ලබා දෙන්නේ නැහැ. උන්වහන්සේ අපට ගැලවීමේ පුවත එනම් බලාපොරොත්තුවේ පුවතද ලබා දුන්නා. යහපත් වචන පමණක් ඇතුළත්ව තිබෙන අනෙකුත් කෘතිමෙන් නොවී දෙවියන් වහන්සේ බයිබලය තුල යහපත් වචනය වගේම දැඩි හා භයානක වචනය ඇතුළත් කළේ ඇයිද කියා අප අද සිතිය යුතුයි. අප ස්වර්ගයට නැවත යා යුතු නමුත් ඇතැම් අය ජීවිත කාලයේ පුරාවටම ලෞකික දේවලට තමන්වම කැප කරන නිසා දෙවියන් වහන්සේ ඒ වෙනුවෙන් බොහෝ දුක් වෙනවා. මම ස්වර්ගයට යන්නේ කොහොමද? මම මගේ පෙර පාපයන්ට ටිකක් හරි සමාව ගන්නේ කොහොමද? මම පසුතැවිල්ලේ ජීවිතයක් ගත කරන්නේ කොහොමද? මම අද ජීවත් වන්නේ ඇත්තටම පසුතැවිලි වීමෙන් හා දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමෙන්ද? මම දෙවියන් වහන්සේට ස්තුතිය පුද කරමින් ජීවත් වෙනවද? මෙම ප්‍රශ්නයන් මනුෂ්‍යයාට ඇත්තටම වැදගත් කාරණාවන්. කොහොම නමුත් මනුෂ්‍යයන් කන්නේ අඳින්නේ මොනවාද කියා සිතමින් සිටිනවා. අද මම මොන වගේ පාපයන්ට පසුතැවිලි වී දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේද? මට දෙවියන් වහන්සේව ගෞරවයට පත් කරන්න පුළුවන් කොහොමද? මාව ගලවාගත් කරුණාවට මම දෙවියන් වහන්සේට ගෙවන්නේ කොහොමද? මෙම සිතුවිලි ඇති කර නොගෙන ඔවුන් Tamanගේ කාලය ගලා යන්නට සලස්වනවා. අද දෙවියන් වහන්සේ අපට මේ දැඩි වචන ලබා දුන්නේ ඇයිදයි තේරුම් ගන්නවා නම් ඒ තුල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි දෙවියන් වහන්සේට උතුම් ප්‍රේමයක් ඇති බව අපට තේරුම් ගන්න පුළුවන්. මතෙව් 24:37 බලමු. නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මක්නිසාද ජල ගැලීමට පළමු දවස්වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා
ඔවුහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔවුහු කුමක්ද නොදැන සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලෝම ගසාගෙන යනතුරුම ඔවුන් කිසිවක් දැන සිටියේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. මෙය කාගේ වචනයද? යේසුස් වහන්සේ වසර 2000කට පෙර මාංශවත්ව පොළොවට පැමිණි විටදී ගෝලයන්ට තමන් විසින්ම ඉගැන්වූයේ මෙයයි. යේසුස් වහන්සේ අනතුරු ඇඟෙව්වා. නෝවාගේ දවස්වල මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය කියමින්. 1 තෙසලෝනික 5 වන පරිච්ඡේදය බලමු. පළවන පදය. නොමුත් සහෝදරයනි, කාලවල්ද ප්‍රස්තාවන්ද ගැන නුඹලාට යමක් ලියන්ට උවමනා නැත. මක්නිසාද රාත්‍රියේහි සොරෙකු එන්නක් මෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලා හොඳ හැටි දනිහුය. සමාදානයේ අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක් මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ. ඔවුහුද කිසිසේත් නොගැලවෙන්න ඕය. තෙසලෝනිකයේ සිටි ඇදහිලිවන්තයන්ට අපෝස්තල පාවුල් ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක් මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ කියා පවසමින් අනතුරු ඇඟෙව්වා. අපෝස්තල පේතුරුස්ද එම කාරණය ගැනම අනතුරු ඇඟෙව්වා. 2 පේතුරුස් 3:6 බලමු. ඒ කරන කොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ වූ බවත් ඔවුහු කැමැත්තෙන්ම මතක නැති කරති. නෝවාගේ දවස්වලදී දෙවියන් වහන්සේ ලෝකයේ ජලයෙන් විනාශ කළා. 7 වන පදය. නමුත් දැන් පවතින අහසද පොළවද ගින්නෙන් දැවීමට තබා තිබේ. මෙලෙස අපෝස්තල පේතුරුස් අපට අනතුරු අඟවමින් සිටිනවා. 10 වෙනි පදයට යමු. එහෙත් සොරෙකුමෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන්නේය. ඒ දවසේදී අහස මහත් ഘോഷාවකින් පහව යන්නේය. මහා භූතයෝද තද උෂ්ණයෙන් නාස්ති වී යන්නෝය. පොළවද එහි තිබෙන කර්මාන්තද දාලා යන්නේය. මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද සීල ආකාර සුද්ධ වූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? ඒ නිසා අහස ගිනි ඇවිලී නාස්ති වෙනවා ඇත. මහ භූතයෝද දාලා උණු වී යන්නෝය. මෙලෙස යේසුස් වහන්සේ පාවුල් හා පේතුරුස් මිනිසයන්ට නොනවත්වා අනතුරු ඇඟෙව්වා. මිනිසයා මොන වගේ දෙයකට මුහුණ දෙන්න යනවාද කියා ඔවුන් දැනුම් දුන්නා. අපෝස්තල යොහන් දර්ශනයෙන් මේ සිදුවීම දැක්කා. එළිදරව් 16:17 බලමු. සත්වෙනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැගිරෙව්වේය. එවිට නිම වුණේ යයි කියන මහත් හඬක් දේව මාලිගාව තුලින් සිංහාසනයෙන් නික්මුණේය. ඉන්පසු විදුලිද ශබ්දද ගර්ජනාද විය. මහත් භූමිකම්පාවක්ද විය. පොළොවේ මිනිසයන් සිටිදා පටන් එපමණ බලවත් වූ මහත් වූ භූමිකම්පාවක් වුණේ නැත. ඒ මහත් වූ නුවරද 3 කොටසකට බෙදන ලද්දේය. ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන් වහන්සේගේ උදහසේ සැරකම නැමැති මුද්‍රික පාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන් වහන්සේ ඉදිරියේ සිහි කරනු ලැබුවාය. සියලු දීපයෝ පලා ගියෝය. කඳුද සොයාගත නොහැකි විය. අහසෙන් මහත් ගල් වර්ෂාවක්ද මනුෂ්‍යයන් පිටට වැස්සේය. එහි එක එක ගල තලෙන්තයක් පමණ බරය. මනුෂ්‍යයෝ ගල් වර්ෂාවේ පීඩාව නිසා දෙවියන් වහන්සේට අපහාස කළෝය. මක්නිසාද එහි පීඩාව ඊට මහත් විය. අලුත් ගිවිසුමේ අනාගත වක්තෘන් පමණක් නොව පරණ ගිවිසුමේ අනාගත වක්තෘන්ද මේ යුගය ගැන අනාවැකි කළා. ඒ වගේම ඔවුන් පැහැදිලි මනසක් ඇති කරගෙන අවදිව සිටින්න දෙවියන් වහන්සේගේ දවස දෙස බලමින් සුද්ධ හා භක්තිවන්ත ජීවිත ගත කරන්න ඊට වේගයෙන් ඒ දිනය පැමිණෙනවා. වීරයෙන් ඇදහිල්ල පවත්වා ගන්න කියා පවසනවා. ෂෙපනියා 1:14න් තවත් වචන බලමු. ස්වාමින් වහන්සේගේ මහත් දවස ලංව තිබේ. ඒකයි නම් ස්වාමින් වහන්සේගේ දවසේ ශබ්දය ලංව ඊතා ඉක්මනට එන්නේය. එකල බලවතා තද ලෙස කෑ ගසන්නේය. ඒ දවස වනාහි උදහස් දවසක්ය. දුක්ඛිත වූ විපත්ති දවසක්ය. නාස්ති වීමේ හා සුන්නත් වීමේ දවසක්ය. අන්ධකාර වූ කළුවර වූ දවසක්ය. වලා පටලද ඝන අන්ධකාරයේද ඇති දවසක්ය. පවුරු ඇති නුවරවලටත් උසූ කොත්වලටත් විරුද්ධව හොරණෑ පිමීමේද ഘോഷා කිරීමේද දවසක්ය.
ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කළ බැවින් ඒ මනුෂ්‍යයන් අන්ධයන් මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිටට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ දූලි මෙන්ද ඔවුන්ගේ මාංශයේ කසල මෙන්ද වගුරුවනු ලබන්නේය. ස්වාමින් වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැලවෙන්ට නුපුළුවන. උන්වහන්සේගේ ජුවිලිත ගින්නට මුළු දේශයේ විනාශ වන්නේය. මක්නිසාද ස්වාමින් වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක් එනම් භයානක අන්තිමයක් පමුණුවන සේක්ක. යේසුස් වහන්සේ වගේම පාවුල්, පේතෘස්, යොහාන් හා ෂෙපනියා ඔවුන් සියලු දෙනාම අවසන් දවසේදී පොළොවට මොන වගේ දෙයක් සිදු වෙනවද කියා කතා කළා. ඒ දවස විපත්ති දවසක්ය. ඒ දවස උදහස් දවසක්ය. ඒ දවස නාස්තිවීමේ දවසක්ය. ඒ දවස අන්ධකාර වූ කළුවර වූ දවසක්ය. ඒ දවස බලාපොරොත්තුවේ ආලෝකයක් නැති දවසක්ය. තමන්ට ඇති ධනයෙන් ඔවුන්ට විනාශයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මොහොතකට පැයකට හෝ දිනකට පුළුවන් වුණත් ඔවුන්ට සදාකාලිකවම සමාදානය හා ආරක්ෂාව ලබන්න බැහැ. ඒ තරම් විනාශයන් මනුෂ්‍යයන් පිටට පැමිණෙන බවට ෂෙපනියා අනාගත වක්තෘ අපට අනතුරු ඇඟෙව්වා. මේ සෑම අනතුරු ඇඟවීමක්ම මනුෂ්‍යයන්ව බය කරන්න ලබා දුන්නා කියාද ඔබ සිතන්නේ? කොහෙත්ම නැහැ. ඒවා ලබා දුන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්ගේ අනාගතය සඳහායි. එය නම් දෙවියන් වහන්සේ විසින් අපට ප්‍රේම කළ නිසාය. මලාකී 4:1 යමු. මක්නිසාද කුමක්ද? උදුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේය. මෙහිදී දවස පැමිණෙන්නේය කියා ලියවී තිබෙනවා. යේසුස් වහන්සේ, පාවුල්, පේතෘස්, යොහාන්, ෂෙපනියා, මලාකී ඔවුන් සියලු දෙනාම එය අනාවැකි කළා. දෙවියන් වහන්සේව විශ්වාස කරන අයව බය කරන්න මේ වචන සටහන් වුණා කියා ඔබ සිතනවද? එය ඉටුවිය යුතු කාරණයක් නිසා එවැනි වූ අනතුරු ඇඟවීම් නොනවත්වා අප වෙතට එවනවා. පැහැදිලි මනසක් ඇති කරගෙන පමණ දැන ක්‍රියා කර අවදිව සිටින්න යන පණිවිඩය දෙන්න තරම් දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළා. 4 වන පරිච්ඡේදයේ 1 වන පදය බලමු. මක්නිසාද උදුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේය. එවිට සියලු උඩුඟු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලවී ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවන හැටියට පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක්ක. විනාශය අත්තක්වත් මුලක්වත් ඉතුරු නොකරන බව අපට මෙහිදී දකින්න පුළුවන්. එය බීජයක් හෝ ඉතිරි නොවන අනතුරක්. එය මුලක්වත් ඉතිරි නොකර විනාශ කරන දෙයක්. මෙම විනාශය අනිවාර්යෙන්ම පොළොව මතට පැමිණෙනවා. සෑම යුගයකදීම අනාගත වක්තෘවරුන්ගෙන්, අපොස්තලවරුන්ගෙන් හා යේසුස් වහන්සේ තුළින් මනුෂ්‍යයන් අනතුරු ඇඟවීම අසනවා. යේසුස් වහන්සේ, අපොස්තලවරුන් හා අනාගත වක්තෘවරුන් අවසානය ලස්සන කරුණාවන්ත එකක් කියා පැවසුවේ නැහැ. ලෝකයේ සෑම මනුෂ්‍යයෙක්ම තමන් මේ පොළොවට පැමිණියේ ඇයිද කියා දන්නේ නැහැ. ලබා දුන් අවස්ථාවේදී ඔවුන් සිතන්නේ මේ පොළොවේ ජීවිතය ගැන පමණයි. මම තවත් විනෝද වෙන්නේ කොහොමද? අනිත් අයට වඩා සැලකුම් ලබන්නේ කොහොමද? කොහොම නමුත් අපට අත්‍යවශ්‍ය ලෝකය නම් මේ පොළොව නොවේ. අප මේ පොළොවෙන් එනම් ආරක්ෂා නුවරෙන් අපගේ සදාකාලික ස්වර්ගීය නිවහනට ඉක්මනින්ම නැවත යා යුතුයි. අපව ස්වර්ගයෙන් ආරක්ෂා නුවරට රැගෙන ආ මූලික හේතුව අප කිසිදාක අමතක නොකළ යුතුයි. එය අමතක කළ නිසා මේ පොළොවේදී දෙවියන් වහන්සේ අපට කරන්ට එපා කියවූ දේ අප කළා. කරන්ට කියවූ දේ අප කළේ නැහැ. ස්වර්ගයේ පව්කරුවන් බව අප නිතරම මතක් කරනවා නම් අපට දිනපතාම පසුතැවිල්ලේ ජීවිතයක් ගත කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ යහපත් වචන නොදන්න නිසා බියකරු අනතුරු ඇඟවීම් ගැන සටහන් කළාද? කොහෙත්ම නැහැ.
මනුෂ්‍යයන් වන අප ස්වර්ගයේ මුල් තත්ත්වය අමතක කරමින් ජීවත් වෙනවා. මම මේ පොළොවේ හොඳින් ජීවත් වෙන්නේ කොහොමද? මට අනිත් අයව පරාජය කර ඔවුන්ට ඉහළින් ඉන්න බැරිද? ස්වර්ගීය පියාණන්ගේත් මෑණියන්ගේත් ඉගැන්වීම් දෙස බලනවා නම් අප මුලින්ම දේවදූතයන්ය. නමුත් අප ස්වර්ගයේදී පව් කර මාංශය පැළඳ කෙටි කාලයකට මේ පොළොවට එනම් ආරක්ෂා නුවරට පැමිණියා. එහෙමනම් සත්‍ය හා ඇදහිල්ලේ පදනම මත අප ප්‍රමුඛතාවයේ දැක්විය යුතු දෙයක් තිබෙනවා නම් ඒ දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වීමයි. එහෙම නේද? දෙවියන් වහන්සේ පැවසුවේ මේ පොළොව එනම් ආරක්ෂා නුවර යම් දිනක ගින්නෙන් විනිශ්චය කරන්නේය කියාය. දෙවියන් වහන්සේ වසර ගණනක් තිස්සේ මිනිසයන්ට පසුතැවිලි වෙන්නයි පවසනවා. ඒ වගේම ඔවුන්ට දැනුම් දීමට අනාගත වක්තෘවරුන්ව එවන නමුත් මිනිසයන් අවබෝධ කරගන්නේ නැහැ. දෙවියන් වහන්සේ විසින් යේසුස් වහන්සේ අපොස්තලවරුන් හා අනාගත වක්තෘන් තුලින් අනතුරු ඇඟෙව්වා. බොහෝ දෙනා දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීමට සවන් නොදුන්නත් ඔවුන්ගෙන් කිහිප දෙනෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුගමනය කරනවා. එම නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට ගැලවීමේ පණිවිඩය දැනුම් දුන්නා. අනතුරු ඇඟවීමට පසුව යහපත් පුවත බෙදා දෙන වචනය සොයා බලමු. යෙරමියා 4:5 දේශයෙහි හොරණෑව පිඹින්නැයි කියා යුදාහි දන්වා යෙරුසලමෙහි ප්‍රකාශ කරන්න. බලකොටු සහිත නුවරවලට අප ඇතුල් වෙන පිණිස රැස්වයන්න කියා හයියෙන් මොර ගසන්න. කොඩියක් සියෝන් දෙසට නගන්න. ගැලවෙන පිණිස නොනවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි. මෙය සිදුවෙද්දී දෙවියන් වහන්සේ විසින් සියෝන් පිහිටුවා අවසන් පීඩාව මගහැරීමේ මාර්ගය විවර කර දිය යුතුයි නේද? අපි දිගින් දිගටම සියෝන් තුල රැස්විය යුතුයි. ශෙපනියා 2:1 බලමු. එම්බා ලජ්ජා නැති ජාතිය නියමයේ ඉෂ්ටවෙන්ට පළමුවෙන්ද දවස බොල්මෙන් පහවී ගොස් ස්වාමින් වහන්සේගේ බලවත් උදහස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද ස්වාමින් වහන්සේගේ උදහස් දවස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද නැමී යටත් වෙන්න. ස්වාමින් වහන්සේගේ විනිශ්චය ඉෂ්ට කළා වූ දේශයේ මොලොක් ගුණ ඇති සියල්ලෙනි. උන්වහන්සේ සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න, මොලොක් ගුණය සොයන්න. සමහර විට නුඹලා ස්වාමින් වහන්සේගේ උදහස් දවසේදී සංගවනු ලබනවා ඇත. සියෝන් යනු මා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් නියමයන් හා නියෝගයන් සම්පූර්ණයෙන් පවත්වා අවංක කැමැත්ත අවසානයේ තෙක්ම අනුගමනය කරනවා කියා කියන්නා වූ මිනිසයන් රැස්වන ස්ථානයකි. යෙරමියා හා ශෙපනියා වැනි අනාගත වක්තෘන් තුලින් සියෝන් වෙතට යන්න දෙවියන් වහන්සේගේ උදහස් දවසින් ආරක්ෂා වන්න කියා කියමින් ගැලවීමේ සුබ පුවත් දෙවියන් වහන්සේ අපට තේරුම් කර දෙනවා. කොහොම නමුත් මනුෂ්‍යයන්ට ඇති ප්‍රේමය නිසා දෙවියන් වහන්සේ අපට ලබා දුන් අනතුරු ඇඟවීම් මනුෂ්‍යයන් ප්‍රතික්ෂේප කර තමන්ගේ සැලසුම් ප්‍රඥාව හා සිතුවිලි සමගින් පොළව හාරමින් සිටිනවා. ඇමරිකාවේ මනුෂ්‍යයන් පොළොවේ මීටර් 100 ගණනක් හාරමින් ගොස් එහි මහල් නිවාස ගොඩනගා තිබෙනවා. නමුත් එහි වසරකට පසු මනුෂ්‍යයන්ට ජීවත් වීමට හැකි කොන්දේසි ඔවුන්ට සපයන්නට නොහැකි වී තිබෙනවා. එම මහල් නිවාසයක වසරකට සෑහෙන පරිදි කෑම හා ජලය ගබඩා කර තිබෙනවා. එම නිසා ලෝකයේ ධනවත් මනුෂ්‍යයන් ඒ මහල් නිවාස මිලදී ගන්නවා. කොහොම නමුත් එය වසරක් පමණයි. මෑතකදී මියගිය මයිකල් ජැක්සන් හදිසි අවස්ථාවකදී මුහුදු පතුලට ගොස් දිවි ගලවා ගැනීමට හැකිවන පිණිස න්‍යෂ්ටික සක්මැරීනයක් මිලදී ගෙන තිබෙනවා. ඇමරිකාවේ ධනවතුන්ට සබ්මැරීන තිබෙන බවට මා අසා තිබෙනවා. එලෙස යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන් වතුරට හෝ පොළොව යටට පැන යන්නට උත්සාහ කරනවා. ඒ සමානව දැන් ඇමරිකාව වගේම දියුණු රටවල් අභ්‍යවකාශ සංවර්ධනය කියා රවටමින් අභ්‍යවකාශයට රොකට් දියත් කරනවා. ඒ සඳහා
තාරකා විද්‍යාත්මක පිරිවැයක් වැය වෙනවා. ඔවුන් ඊට මහත් පරිශ්‍රමයක් දරන්නේ ඇයි? පෘථුවියේ ඉරණම පෘථුවියේ අවසානයේ කියා ඔවුන් සිතා සිටීම එයට හේතුවයි. ඒ වගේම විනාශයක් සිදු වෙද්දී චන්ද්‍රයා හෝ අඟහරු වලට ගොස් මම ජීවත් වෙන්න ඕනේ නේද? පෘථුවිය වගේම කොන්දෙසි තිබෙන තවත් තාරකාවන් තිබෙනවාද කියා සිතමින් ඔවුන් දිගින් දිගටම අභ්‍යවකාශ ගවේෂණය කරනවා. එහෙම නේද? කොහොම නමුත් මනුෂ්‍යයා පටන් ගැන්මේ සිටම කුමක් කරනවාදයි දෙවියන් වහන්සේ දැන සිටිනවා. එම නිසා බයිබලයේ පවසන්නේ කුමක්ද? දෙවියන් වහන්සේගේ විනිශ්චයයේ දවස වෙනුවෙන් මනුෂ්‍යයන් සූදානම් කරන ක්‍රම හෝ සැලසුම් නිෂ්ඵල වෙනවා. ආමෝස් 9 අනාවැකිය බලමු. 9 වන පරිච්ඡේදයේ 2 වෙනි පදය. ඔවුන් පාතාලයේ දක්වා හාරාගෙන ගියත් එතනින් මාගේ අත ඔවුන් අරගන්නවා ඇත. ඔවුන් අහසට නැගුණත් එතනින් මම ඔවුන් පහතට හෙලන්නෙමි. ඔවුන් කර්මෙල් මුදුනේ සැඟවී සිටියත් මම එතනින් ඔවුන් සොයාගන්නෙමි. ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මූදු පල්ලෙහි සැඟවුණත් එහිදී ඔවුන්ට දෂ්ට කරන හැටියට මම සර්පයාට අණ කරන්නෙමි. ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියේ වහල්කමට ගියත් එහිදී ඔවුන් මරණ හැටියට කඩුවට අණ කරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමු කරන්නෙමි. මක්නිසාද පොළොව දියවෙන හැටියටත් එහි සීලු වැසියන් වැළපෙන හැටියටත් එය ගංගාවමෙන් මුළුමනින්ම ගලා මිසරයේ ගංගාවමෙන් බැස යන හැටියටත් ඊට අතගසන්නේ සේනාවල දෙවි වූ ස්වාමින් වහන්සේය. උන්වහන්සේ තමන්ගේ උඩුමහල් අහස පිට ගොඩනගා තමන්ගේ අහස් කුවරය පොළොව පිට පිහිටුවා තිබෙන්නා වූ මුහුදේ ජලයට අඬගසා ඒවා පොළොව තලයේ වත් කරන්නා වූ යෙහෝවා යන නාමය ඇත්තා වූ තැනැන් වහන්සේය. ආමෝස් 9 දකින්නට හැකි පරිදි දෙවියන් වහන්සේ දැනටමත් සියල්ල දන්නවා. විනාශය පැමිණෙන විටදී මනුෂ්‍යයන් කරන්නේ කුමක්ද? කුමන වූ ක්‍රම භාවිතා කරනවාද කියා දෙවියන් වහන්සේ දැනගෙන සිටිනවා. පරණ ගිවිසුමේ ආමෝස් පොත ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නට පෙර ලියවුණු පොතක්. ඒ දවස්වල මනුෂ්‍යයන්ට මුහුදු පතුලේ සැඟවීම ගැන සිතන්න පුළුවන් කියා ඔබ සිතනවද? බොහෝ මනුෂ්‍යයන්ට තමන්ගේ හුස්ම තද කරගෙන සිටින්නට පුළුවන් වන්නේ විනාඩි 2-3ක් පමණයි. වතුර යට විනාඩි කිහිපයකට සැඟව සිටීම වතුර යට සිටීමක් කියා අපට කියන්න පුළුවන්ද? කොහොම නමුත් අද න්‍යෂ්ටික බලය සහිත සබ්මැරින් වලින් දිගු වේලාවක් වතුර යට සිටීමට මනුෂ්‍යයන්ට හැකි වී තිබෙනවා. ප්‍රමාණවත් තරම් කෑම තිබෙනතුරු ඔවුන්ට වතුර යට ජීවත් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ එය දැනටමත් දැක අවසන්. ඔවුන් වතුර යට සැඟවෙනවා. භූගත නගර සාදාගෙන තිබෙනවා. ගුවන් යානයක්වත් නොමැති කාලයේදී දෙවියන් වහන්සේ පැවසුවේ ඔවුන් අහසට නැගුණත් කියාය. කොහොම නමුත් මේ දවස්වල මනුෂ්‍යයන් අහසට රොකොට්ටුද දියත් කරනවා. ආමෝස් අනාගත වක්තෘ ලියා ඇති පරිදි අවසන් දවස්වලදී මනුෂ්‍යයන් කුමක් කරනවාදැයි දෙවියන් වහන්සේ දැනටමත් දැනගෙන එහෙමනම් දෙවියන් වහන්සේ පැවසුවේ කුමක්ද? ඒ සෑම ක්‍රියාවක්ම නිෂ්ඵලයි කියා පැවසුවා. ඔවුන් එහෙට මෙහෙට පැන යන්න උත්සාහ කළත් ඔවුන්ට සැඟවෙන්නට ස්ථානයක් නැහැ. ස්වර්ගයේදී අපගේ ආත්ම දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා. ප්‍රතිඵලයක් ලෙස අප මේ පොළොවට නෙරපුණා. එම නිසා තවත් කීකරු කමින් දෙවියන් වහන්සේගේ වචනයට සවන් දිය යුතුයි. විනාශයේ කාලවලදී දෙවියන් වහන්සේ අපට කරන්නයි පැවසුවේ කුමක්ද? සියෝන් වෙතට පලා යන්න. පලා යෑමෙන් පසු අප සියෝන් තුලදී ලබාගන්නේ කුමක්ද? අප දෙවියන් වහන්සේගේ මුද්‍රාව ලබාගත යුතුයි. එහෙම නේද? තවත් එක් වචනයක් බලමු. නික්මයාම 12:11. නුඹලා ඒවා කෑ යුතු මෙසේය. නුඹලාගේ ඉඟට බැඳ වහන් පායලා සැරෑටි අතින්ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමින් වහන්සේගේ පාස්කුවය. මක්නිසාද ඒ රාත්‍රියේදී මිසරයේ මැදින් යන්නෙමි. මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සීලු කුළුඳුලන්ට පහර දෙන්නෙමි. මිසරයේ සීලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයන් ඉෂ්ට කරන්නෙමි. මම ස්වාමින් වහන්සේය. ඒලේ නුඹලා සිටින ගෙවල් වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒලේ දැක නුඹලා පසු කර යන්නෙමි. මා විසින් මිසර දේශයට පහර දෙන කල නුඹලා විනාශ කිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය. මේ දවස නුඹලාට සිහිවීම උත්සවයක් පිණිස වන්නේය. නුඹලා එය ස්වාමින් වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සීලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑම කල්හිම පවත්වා පල්ලා. ඊශ්‍රායල් සෙනගට විනාශයෙන් ගැලවීමට හැකි වූ එකම එක ලකුණ වූයේ පාස්කු බැටළුවාගේ ලේ පමණයි. විනාශයේ දූතයන් බැටළුවාගේ ලේ තිබූ සෑම නිවසක්ම පසු කර ගියා. මේ දවස්වලදීත්
ශුද්ධ වූ පාස්කු මංගල්‍යයට සහභාගී වී ක්‍රිස්තුස් වහන්සේගේ මාංශයත් උන්වහන්සේගේ අනර්ගලයත් ලබාගෙන සිටින සෑම කෙනෙක්ම විනාශයෙන් ගැලවෙනවා. විනාශයෙන් ඔවුන්ව පසුකර යාමට සලස්වනවා කියා දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. මිනිසා අවසන් දවසට සූදානම් වීම සඳහා සෑම වර්ගයකම විද්‍යාත්මක ක්‍රම භාවිතා කරනවා. කොහොම නමුත් දෙවියන් වහන්සේගේ වචනේ මත යැපීම මිස වෙන ක්‍රමයක් නැහැ. වෙනත් ක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් සමහරක් විට දින කිහිපයකට හෝ සති ගණනකට తాවකාලිකව දිවි ගලවා ගන්න පුළුවන්. කොහොම නමුත් මේ පොළව ඔවුන්ට සදාකාලික රක්ෂා ස්ථානයක් වන්නේ නැහැ. අද බොහෝ මනුෂ්‍යයන් පවසන්නේ සමාදානයේ අනතුරක් නැහැ කියාය. නමුත් බයිබලය පවසන්නේ සමාදානයේ අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක් මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ කියාය. අපවට සිටින සෑම කෙනෙක්ම සමාදානයේ අනතුරක් නැහැ කියා පැවසුවත් අප මෙය අමතක නොකළ යුතුයි. යේසුස් වහන්සේ අපට එය ඉගැන්වුවේ ඇයි? ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීම ලැබ පාවුල් අපට එය පැවසුවේ ඇයි? ශෙපනියා හා යෙරමියා යන අනාගත වක්තෘවරුන් අපට එය එළිදරව් කළේ ඇයි? අප සියලු දෙනාම එය දැනගෙන සිහි කළ යුතුයි. කරුණාකර කිසිදාක සියෝන් අත්හරින්න එපා. සියෝන් තුලදී අප සියලු දෙනාවම ගලවාගත් දෙවියන් වහන්සේට නිතිපතා ස්තුතියත් මහිමයත් පුද කරමු. තවමත් මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවන් සිටිනවා. අප අවට බලමින් තවමත් දේශනා නොකළා වූ මනුෂ්‍යයන් සිටිනවාද නැද්ද කියා සොයා බලමු. අප අපගේ පවුල්වලට, ඥාතීන්ට, මිතුරන්ට, පාසල් මිතුරන්ට හා අසල් වැසියන්ට කියමු. ගැලවීම ලබා එක්ව ස්වර්ගයට යාමට හැකිවන පිණිස සියෝන් වෙතට ඉක්මනින් පැමිණ පසුතැවිලි වෙන්න. මෙලෙස මේ වසරේදී ඔබ අනිවාර්යයෙන්ම ඔවුන්ට පාස්කුව ගැන දැනුම් දේවියයි මම බලාපොරොත්තු වෙනවා. අප හැකිතරම් බොහෝ මනුෂ්‍යයන්ට පාස්කුව ගැන දේශනා කරමු. නැතිනම් මට තවත් මනුෂ්‍යයන්ට දේශනා කරන්න තිබුණා කියා අප කනගාටු වෙන්න පුළුවන්. අප සෑම මනුෂ්‍යයෙකුටම පාස්කුව දේශනා කළ විට ආශිර්වාද ලබා ගනී කියා මම බලාපොරොත්තු වෙනවා. එමගින් මුළු ලෝපුරා පසුතැවිලිවීමේ මහත් කාර්ය ඉටුවන්න පුළුවන්. ඔබ බොහෝ කරුණාව ලබාවි කියා පතමින් දේශනාව මම අවසන් කරන්නම්. ඔබට බොහොම ස්තුතියි.